ධර්මානුශාසනාව. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ නුගේගොඩ පඤ්ඤෝද්‍යාරාම විහාරවාසී පූජනීය පානමයායේ ස්වර්ණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මානුශාසනාවේ දායකත්වයන් දූනගහ කොළඹ පාර අංක 50 ඩීහි පදිංචි බී සෝමා සුගතදාස මෑණියන්, බඹරපාන පදිංචි චන්ද්‍රලතා දමයන්ති මහත්මිය, තලම්මැහැර පන්නල පදිංචි ජේ.ඒ. කමලාවති මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින් අද ධර්මානුශාසනාව මාතෘකා වී ඇත්තේ කුක්කුරවතී සූත්‍රයේ ඇසුරෙන් කර්මය පිළිබඳවයි. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි, සාදුනාදයක් සාදු පවත්වමු. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදහන්තා. ධම්මස්සවන කාලෝ අයං බදහන්තා. ධම්මස්සවන කාලෝ අයං බදහන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු එවං මේ සුතං ඒකං සමයං භගවා කෝලේසු විහරති හලිද්ද වසනං නාම කෝලියානං නිගමෝ අතකෝ පුන්නෝච කෝලිය පුත්තෝ ගෝවතිකෝ අචේලෝච සේනියෝ කුක්කුරවතිකෝ යේන භගවාතේනුපසංකමින්සු උපසංකමිත්වා පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවතිකෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදීති. සාදු සාදු සාදු. සදහැති වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, පින්වත් සියලුම දෙනා මේ මොහොත තුලදී බලාපොරොත්තු වන්නේ තමන්ගේ ජීවිතයට ඊ타ත්ම වටිනා කියන ධර්මානුශාසනාවක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය පිනින් දහමින් පෝෂණය කරගෙන තමන්ගේ භවගමන මෙලව පරලොව සුගතිය සඳහා හේතුවන ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා තමයි පින්වත් සියලුම දෙනා මේ මොහොත තුලදී මේ සූදානම් වන්නේ. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා මජ්ක්‍ධිම නිකායේ කුක්කුරවතිය කියලා සූත්‍රයක්. මේ මොහොතේදී අපි බලාපොරොත්තු වන්නේ මෙන්න මේ මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ කුක්කුරවතිය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීම සඳහා. මේ සූත්‍ර දේශනාව බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ කර්මය පිළිබඳව ආකාර 4ක් බුදුහාමුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මේ සූත්‍රයේදී. බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුනේ මේ කාලය තුලදී බුදුහාමුදුරන් වහන්සේ වැඩ වාසය කරන්න යෙදුනේ කෝලිය කියන ජනපදයේ හලිද්ද වසන කියන නියම් ගමෙහි බුදුහාමුදුරන් වහන්සේ වැඩ වාසය කළා. කෝලිය ජනපදයේ හලිද්ද වසන කියන නියම් ගමේ තමයි බුදුහාමුදුරන් වහන්සේ වැඩ වාසය කරන්න යෙදුනේ මේ කුක්කුරවතිය සූත්‍ර දේශනාව සිදු කරන කාල පරිච්ඡේදය තුල. බුදුහාමුදුරුවෝ මේ හලිද්ද වසන කියන නියම් ගමෙහි වැඩ වාසය කරන සමයේ දවසක් බුදුහාමුදුරන් වහන්සේ බැහැ දකින්නට එනවා අපූර්ව යාළුවන් දෙන්නෙක්. කවුද මේ යාළුවන් දෙන්න? එක්කෙනෙක් තමයි කෝලිය වංශික පුන්න. කෝලිය වංශික පුන්න. ඒ වගේම තමයි සේනිය අචේලක කියලා තවත් කෙනෙක්. මේ යාළුවන් දෙන්නා බුදුහාමුදුරන් වහන්සේ බැහැ දකින්නට භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට පැමිණෙනවා. මේ අවස්ථාවේදී බුදුහාමුදුරන් වහන්සේ බැහැ දැකලා සේනිය අචේලක සහ පුන්න
මේ දෙන්න බුදුහාමුදුරන් වහන්සේ ළඟට පැමිණෙලා වැඳලා නමස්කාර කරලා එකත් පසක වාඩි වෙනවා. ඉතින් මේ සේනිය සහ පුන්න කියන දෙදෙනා ඊටමත් හොඳ යාළුවන් දෙන්නෙක්. මේ පුන්න කියන කෝලිය වංශික පුන්න කියන තැනැත්තා ඔහු සීලයක් සමාදන් වෙලා ඉන්නවා. මොකද්ද මේ සීලය? ඔහු සමාදන් වෙච්ච සීලය තමයි ගෝවතිකෝ, ගෝ ව්‍රතයක්, ගවයෙකුගේ සීලයක් තමයි මේ පුන්න සමාදන් වෙලා ඉන්නේ. ගවයෙකුගේ සීලයක් සමාදන් වෙලා එතකොට ඔහුගේ හැසිරීම් රටාවන්, ඔහුගේ චර්යාවන් මේ සියල්ලක්ම හරකෙකු වගේම තමයි. කාගේද? පුන්න කියන මේ තැනැත්තාගේ. හරකෙක් වගේම තමයි සියලුම හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය කරන්නේ. ඔන්න එතකොට බුදුහාමුදුර ළඟට ඇවිල්ලා මේ පුන්න බුදුහාමුදුරන්ට වැඳලා ඔන්න අර හරකෙක් වගේ බිම ඉදිරි පිටින් වාඩි වුණා. ඒ වගේම තමයි පුන්න සේනිය. මේ සේනිය සුනක වෘතයක් සමාදන් වෙච්ච කෙනෙක්. සුනක කියලා කියන්නේ බල්ලෙකුට බලු වෘතයක් සමාදන් වෙච්ච සේනිය අචේලක. ඔහු එතකොට බල්ලෙකුගේ වෘතයක් සමාදන් වෙලා මේ වෘතය දැඩි ලෙසම ආරක්ෂා කරමින් සුනකෙක් වගේම හැසිරෙමින් ඔහු ආහාරයට ගන්න එතකොට බිමට දාපු දෙයක් පමණමයි. අර බල්ලෙක් වගේම තමයි ඔහුගේ හැසිරීම් රටාවන් සියල්ලක්ම ප්‍රදර්ශනය කරන්නේ. ඉතින් කොහොමද බල්ලෙක් වගේ හැසිරෙන මේ සේනිය බුදුහාමුදුර ළඟට ඇවිල්ලා ඔන්න බුදුහාමුදුරන්ට වැඳලා ඉදිරි පිටින් වාඩි වෙන කොහොමද? බල්ලෙක් සාමාන්‍යයෙන් වාඩි වෙද්දී කොහොමද ලගින්නේ ගිහිල්ලා? අර දෙතුන් වතාවක් රවුමට කැරකිලා දෙතුන් වතාවක් කැරකිලා බලලා තමයි මෙන්න වාඩි වෙන්නේ. ඉතින් මේ විදිහට මේ සේනියත් බුදුහාමුදුර වටා දෙතුන් වතාවක් කැරකිලා බලලා ඔන්න ගිහිලා ඉදිරි පිටින් වාඩි වෙනවා. ඉතින් බුදුහාමුදුර ඉදිරිපිට මේ සේනියයි පුන්නයි දෙන්න මෙන්න මේ විදිහට වාඩි වෙලා පුන්න අහනවා බුදුහාමුදුරන්ගෙන්, භාග්‍යතුන් වහන්සේ ස්වාමීනි, මේ මගේ යාළුවා සේනිය, මගේ යාළුවා සේනිය අචේලක බුදුහාමුදුරනේ බොහෝ කාලයක් තිස්සේ සුනකරවතයක් සමාදන් වෙලා මේ සුනකරවතය ඊටමත් හොඳින් ආරක්ෂා කරමින් ඔහු බුදුහාමුදුරනේ මේ සීලය සුනකරවතය ඊටමත් හොඳින් ආරක්ෂා කරමින් කාලය ගත කරනවා. බුදුහාමුදුරනේ මේ මගේ යාළුවා සේනිය මෙහෙම සුනකරවතයක් සමාදන් වෙලා සුනකයෙකුගේ හැසිරීම් රටාවන් වර්ධනය කරමින් මේ සේනිය මිය පරලොව ගිහිල්ලා කොහේ උප්පත්තිය ලබයිද කියලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. බුදුහාමුදුර මේ වෙලාවේදී පුන්නට කියනවා, පුන්න මේ කාරණාව මගෙන් අහන්න එපා. දෙවෙනි වතාවෙත් අහනවා. මොකක්ද අහන්නේ? බුදුහාමුදුරනේ මේ මගේ යාළුවා සේනිය අචේලක බොහෝ කාලයක් තිස්සේ බුදුහාමුදුරනේ මේ සුනකරවතයක් සමාදන් වෙලා. ඉතින් බුදුහාමුදුරනේ මේ සුනකරවතයක් සමාදන් වෙච්ච සුනකරවතය ආරක්ෂා කරන, සීලය ආරක්ෂා කරන මගේ මේ යාළුවා මිය පරලොව ගිහිලා කොහේ උප්පත්තිය ලබයිද? පුන්න මේක මගෙන් අහන්න එපා. බුදුහාමුදුරුවෝ දෙවෙනි වතාවෙත් ප්‍රතික්ෂේප කළා, අහන්න එපා කියලා. දැන් තුන්වෙනි වතාවෙත් අහනවා. බුදුහාමුදුරුවෝ මේ වෙලාවේදී පුන්නට කියන, පුන්න දැන් ඔබ මගෙන් තුන් වතාවක් ඇහුවානේ මේක මේ වගේ කෙනෙක් කොහේ උප්පත්තිය ලබයිද කියලා.
එහෙනම් පුන්න මම මේකට පිළිතුරු ලබා දෙනවා. ඔබ එපා කියත් දෙන්නම තමයි මේ 3 විටක් මේක මගෙන් ඇහුවේ ප්‍රශ්න කළේ. එහෙනම් මම මේ සඳහා පිළිතුරක් ලබා දෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා යම්කිසි පුජ්‍යලයෙක් සුනකයෙකුගේ ආකල්ප වඩලා සුනකයෙකුගේ චිත්තයන් වඩලා සුනකයෙකුගේ හැසිරීම් රටාවන් වර්ධනය කරමින් මෙහෙම ජීවත් වන පුජ්‍යලයා මරණින් මතු සුනකයෙකුව උපදී. සුනක කියන ලෝකයක සුනකයන් අතරම උප්පත්තිය ලබනවා. මෙහෙම උප්පත්තිය ලැබපු පුජ්‍යලයා මේ මගේ සීලයෙන් මේ මගේ තපසින් මේ මගේ වෘතයෙන් මම දිව්‍ය ලෝකයට යනවා. මම දෙවි කෙනෙක් වෙනවා කියලා හිතනවා නම් ඒක තමයි ඔහුගේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටික භාවය. ඒක තමයි ඔහුගේ මිත්‍යා දෘෂ්ටික භාවය. බුදුහාමුදුරෝ දේශනා කරනවා එලෙස මිත්‍යා දෘෂ්ටිකව සිටියදී මිත්‍යා දෘෂ්ටික පුජ්‍යලයෙක්ගේ උප්පත්ති ස්ථාන දෙකක් සඳහන් කරනවා. එකක් තමයි නිරය, අනික තමයි තිරිසන් ආත්ම භාවයක්. තිරිසන් යෝනියක උප්පත්තිය ලබනවා. එතකොට සාමාන්‍ය පරිදි මේ මිත්‍යා දෘෂ්ටික භාවයේ තිබෙන පුජ්‍යලයා උප්පත්තිය ලබනවා තිරිසන් වගේ ආත්ම භාවවල. ඒ වගේම තමයි දැඩි ලෙස මොනවද? මිත්‍යා දෘෂ්ටික භාවයේ තියෙනවා නම් අන්න ඒ කෙනා ගිහිලා උප්පත්තිය ලබනවා නිරයක. නිරය තමයි උප්පත්තිය ලබන්නේ. එහෙමනම් මෙන්න මේ වශයෙන් බුදුහාමුදුරුවෝ මේ පුන්නට දේශනා කළාම කවුද? ඔන්න සේනී අචේලක දැන් අඬන්න පටන් ගන්නවා. හොඳටම අඬනවා. ඉතින් අඬාම බුදුහාමුදුරන්ගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ බුදුහාමුදුරනේ මේ මගේ යාළුවා පුන්න. දැන් මේ සේනියයි අහන්නේ. සේනිය අචේලක තමයි අඬාම මේ අහන්නේ. බුදුහාමුදුරනේ මේ මගේ යාළුවා පුන්න. ඔහු බුදුහාමුදුරනේ දැන් බොහෝ කාලයක් තිස්සේ මෙන්න මේ වගේ සීලයක් සමාදන් වෙලා. මොකද්ද ඔහු සමාදන් වෙච්ච සීලය? ගෝවතිකෝ, හරකෙකුගේ සීලයක් සමාදන් වෙලා. එතකොට ඔහු ආරක්ෂා කරන්නේ මොකද්ද? හරකෙකුගේ සීලයක්, හරක් ව්‍රතයක් සමාදන් වෙලා. එතකොට බුදුහාමුදුරනේ මේ හරක් ව්‍රතයක් සමාදන් වෙච්ච මගේ යාළුවා පුන්න මරණින් මතු කොහේ උප්පත්තිය ලබයිද? බුදුහාමුදුර නැවතත් ප්‍රකාශ කරනවා සේනිය මේක මගෙන් අහන්න එපා. දෙවෙනි වතාවෙත් අහනවා. බුදුහාමුදුරුවෝ දෙවෙනි වතාවෙත් කියනවා සේනිය මේක මගෙන් අහන්න එපා. තුන්වෙනි වතාවෙත් අහනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සේනිය දැන් ඔබ 3 විටක් මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා. ඉතින් මම එහෙමනම් දැන් මේකට පිළිතුරක් ලබා දෙනවා ඔබ 3 විටක් මගෙන් ඇසූ නිසා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි පුජ්‍යලයෙක් ගවයෙකුගේ ආකල්ප වඩලා ගවයෙකුගේ චිත්තයන් වඩලා ගවයෙකුගේ හැසිරීම් රටාවන් වර්ධනය කරමින් මේ සිටින පුජ්‍යලයා මරණින් මතු ඔහු ගවයන් අතරම උපදිනවා. එහෙමනම් ඒ ගවයන් අතර උපදින පුජ්‍යලයා මේ මගේ සීලයෙන්, මේ මගේ තපසින්, මේ මගේ ව්‍රතයෙන් මම දිව්‍ය ලෝකයට යනවා, මම දෙවි කෙනෙක් වෙනවා කියලා හිතනවා නම් ඒක තමයි ඔහුගේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටික භාවය. ඒක තමයි ඔහුගේ මිත්‍යා දෘෂ්ටික භාවය. එහෙමනම් බුදුහාමුදුරුවෝ මිත්‍යා දෘෂ්ටිකයාගේ උප්පත් ස්ථාන දෙකක් කිව්වා. එකක් තමයි මොකද්ද?
තිරිසං යෝනිය තිරිසන් ලෝකය එහෙම නැත්නම් මොකද්ද නිරය අන්න එහෙමනම් බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගවයන් අතරම උප්පත්තිය ලබනවා කියලා කිව්වහම මෙන්න පුන්නත් හොඳටම අඬන්න පටන් ගන්නවා. දැන් සේනියයි පුන්නයි දෙන්නම අඬන්න පටන් ගන්නවා. දැන් බලන්නකො බුදුහාමුදුරන් වහන්සේ බැරි වෙලාවක් හරි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ තුල පහළ වුණේ නැත්නම් අනේ තාමත් ඉන්නේ මේ සමාජයේ මේ වගේ මිනිස්සු නේද? කොහෙන් හරි වෘතයක් අල්ලගෙන ගෝ වෘතයක් හරි නැත්නම් සුනක වෘතයක් හරි මොකක් හරි වෘතයක් සමාදන් වෙලා ජීවත් වන පිරිසක් තමයි එතකොට මේ සමාජය තුළ ඉන්නේ. මේ සමාජය තුළ වාසය කරන්නේ. අනේ බුදුහාමුදුරන් වහන්සේ අපේ පිනට පහළ වුණා. නේද? නැත්නම් අපිත් මෙන්න මේ වගේ මොකක් හරි සීලයක් සමාදන් වෙලා මොකක් හරි වෘතයක් සමාදන් වෙලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරන් වහන්සේට මේ සේනියයි පුන්නයි දෙන්න ආරාධනා කරන භාග්‍යතුන් වහන්සේ බුදුහාමුදුරනේ අපි දෙදෙනා මේ වැරදි සීලය අතහරින්නට දැන් සූදානම්. එනිසා බුදුහාමුදුරන් අපිට බැරිද මේ සීලයෙන් දැන් ගැලවිලා අපිට යහපත් මාර්ගයකට යන්න. එනිසා බුදුහාමුදුරනේ අපිට අනුකම්පා කරලා සුදුසු ධර්මයක් දේශනා කරන සේක්වා කියලා මෙන්න සේනියයි පුන්නයි බුදුහාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා එහෙමනම් පුන්න හොඳින් අහන්න මම දේශනා කරන්නම්. එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා මේ සේනියටයි පුන්නටයි මා විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන දැක අවබෝධ කළ කර්ම සතරාකාර තියෙනවා. කර්මයන් හතරක් තියෙනවා. චත්තාරිමානි පුන්න කම්මානි පුන්න කර්ම සතරක් තියෙන බුදුහාමුදුරන් වහන්සේ විසින් උන්වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරගන්නා ලද කර්ම හතරක් තියෙනවා. මොනවද මේ කර්ම හතර? බුදුහාමුදුරෝ දේශනා කරනවා අත්ති පුන්න කම්මං පුන්න කර්මයක් තියෙනවා. කන්හං මොනවද? කලු කර්ම. අත්ති පුන්න කම්මං පුන්න කර්මයක් තියෙනවා. කන්හං කලු කර්ම. කන්න විපාකං කලු විපාක ඇති. මොකක්ද එහෙනම් පළවෙනි කර්මය? කලු විපාක ඇති කලු කර්ම. කලු විපාක ඇති කලු කර්ම. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි කර්මය තමයි අත්ති පුන්න කම්මං පුන්න තවත් කර්මයක් තියෙනවා. මොකද්ද? සුක්ඛං සුදුයි. සුක්ඛ විපාකං සුදු විපාක ඇති සුදු කර්ම. සුදු විපාක ඇති සුදු කර්ම. පළවෙනි එක තමයි මොකද්ද? කළු විපාක ඇති කළු කර්ම. දෙවෙනි කර්මය තමයි සුදු විපාක ඇති සුදු කර්ම. තුන්වෙනි එක අත්ති පුන්න කම්මං පුන්න කර්මයක් තියෙනවා. කන්න සුක්ඛං කළු සුදු කර්ම. මොනවද? කළු සුදු කර්ම. කන්න සුක්ඛ විපාකං කළු සුදු විපාක ඇති කළු සුදු කර්ම. එතකොට මිශ්‍ර කර්ම. කළු සුදු විපාක ඇති කළු සුදු කර්ම. ඒ වගේම හතරවෙනි කර්මය අත්ති පුන්න කම්මං පුන්න තවත් කර්මයක් තියෙනවා. අකන්හං අසුක්ඛං කළුත් නැති සුදුත් නැති අකන්හා සුක්ඛං විපාකං කළු සුදු විපාක නොවන විපාක ඇති. එහෙනම් ඒව මොනවද? කම්මක්ඛයා සංවත්තති කර්මයේ ශ්‍රේවීම පිණිස හේතු වන්නේ පවතින්නේ
මෙන්න මේ කර්මයයි. එනම් හතරවෙනි එක මොකද්ද? කළුත් නොවන සුදුත් නොවන කළු හෝ සුදු විපාක ඇති කර්මයේ ඡයවීම පිණිස පවතින කර්මය. මෙන්න මේ කර්ම හතර තමයි බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ. පළවෙනි එක තමයි කළු විපාක ඇති කළු කර්ම. දෙවෙනි එක තමයි සුදු විපාක ඇති සුදු කර්ම. තුන්වෙනි කර්මය තමයි කළු සුදු දෙකම මිශ්‍රව ඇති කර්මය. කළු සුදු විපාක ඇති කළු සුදු කර්ම. හතරවෙනි එක තමයි කළුත් නොවන සුදුත් නොවන කළු හෝ සුදු විපාක නැති කර්මයේ ඡයවීම පිණිස පවතින කර්මය. මේව තමයි කර්ම හතර. බුදුහාමුදුරුවෝ මේ කර්ම හතර සේනියටයි පුන්නටයි දේශනා කරනවා. එනම් පළවෙනි එක මොකද්ද? පුන්න පළවෙනි කර්මය තමයි කළු විපාක ඇති කළු කර්ම. මොනවද මේ පුන්න කළු විපාක ඇති කළු කර්ම කියලා කියන්නේ? යම් කිසි පුජ්‍යලයෙක් වැරදි සහිත වූ කාය කර්ම රැස් කරනවා නම්, එවැගේම වැරදි සහිත වූ මනෝ කර්ම රැස් කරනවා නම්, එවැගේම වැරදි සහිත වූ වචී කර්ම රැස් කරනවා නම්, අන්න ඒ පුජ්‍යලයා දුක් සහිත ස්පර්ශයන් ලබනවා. දුක් සහිත ස්පර්ශයක් ලබනවා. එතකොට ඒ පුජ්‍යලයට ලැබෙන්නේ සැප සහිත ස්පර්ශද, සැප සහිත ඉපදීමක්ද, දුක් සහිත ඉපදීමක්ද? ලැබෙන්නේ දුක් සහිත ඉපදීමක් නේද? වැරදි සහිත කාය කර්ම රැස් කරනවා. මොනවද වැරදි සහිත කාය කර්ම? ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. එවැගේම වැරදි සහිත වචී කර්ම මොනවද? බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. එවැගේම වැරදි සහිත මනෝ කර්ම මොනවද? දැඩි ලෝභය, මිත්‍යා දෘෂ්ටික භාවය, වෛර කිරීම. එවැගේම අපි මනසින් සිදු කරනා ලද වැරදි දේවල් නේද? තවත් කෙනෙක්ට හිංසා කිරීම, ප්‍රීඩා කිරීම, අවමන් කිරීම. අපි මේ වැරදි සහිතව සිදු කරනා ලද මොනවද? වචී මනෝ කර්මයන්. එහෙමනම් මේ වැරදි සහිතව කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම රැස් කරනවා නම් අන්න ඒ පුද්ගලයා දුක් සහිත ස්පර්ශයන් ලබයි. එතකොට උප්පත්තිය ලබන්නේ දුක් සහිත ලෝකයක උප්පත්තිය ලබනවා. මොකද්ද දුක් සහිත ලෝකය? නිරයේ අපායේ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. මෙන්න මේ කළු විපාක ඇති කළු කර්ම සිදු කරන කෙනා. එහෙනම් මොනවද කළු විපාක ඇති කළු කර්ම? මොනවද මේ අකුසල කර්මයන්? අකුසල කර්මයන්. ඒ වගේම තමයි දෙවෙනි කර්මය සුදු විපාක ඇති සුදු කර්ම. යම් කිසි පුජ්‍යලයෙක් වැරදි රහිත වූ කාය කර්ම රැස් කරනවා නම්, වැරදි රහිත වූ මනෝ කර්ම රැස් කරනවා නම්, වැරදි රහිත වූ වචී කර්ම රැස් කරනවා නම්, අන්න ඒ පුද්ගලයා සැප සහිත ස්පර්ශයන් ලබනවා. සැප සහිත ස්පර්ශයන් ලබනවා. වැරදි රහිත කාය කර්ම, මනෝ කර්ම, වචී කර්ම සිදු කරන කෙනා, රැස් කරන කෙනා, ඒ පුද්ගලයා කොහොමද සැප සහිත ස්පර්ශයන් ලබන්නේ? ඒ වගේම තමයි සැප සහිත උප්පත්ති වල තමයි උප්පත්තිය ලබන්නේ. එහෙමනම් ඒ අය සුභ කියන දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබනවා. සුභ කියන ඇතම් දිව්‍ය ලෝකවල මේ අය උප්පත්තිය ලබනවා. සැප සම්පත්
එහෙම නැත්නම් යහපත් දේවල් කුසල් රැස් කරන කෙනා, කුසල් උපදවන කෙනා සැපවත් ලෙස උප්පත්තිය ලබනවා. ඒ වගේම තමයි තුන්වෙනි කර්මය. මොකද්ද තුන්වෙනි කර්මය? කළු සුදු මිශ්‍ර විපාක ලබා දෙන කර්ම. කළු සුදු කර්ම, කළු සුදු මිශ්‍රව තමයි විපාක ලබා දෙන්නේ. එතකොට මොනවද කළු කර්ම, මොනවද සුදු කර්ම? අපි සිතින් කයින් වචනයෙන් සිදු කරන ලද අකුසල කර්ම වලට කියනවා කළු කර්ම කියලා. ඒ වගේම සිතින් කයින් වචනයෙන් සිදු කරන ලද යහපත් දේවල් වලට කුසල කර්ම වලට කියනවා මොනවා කියලාද? සුදු කර්ම කියලා. එතකොට මේ කළු සුදු කර්ම මිශ්‍රව සිදු කරන කෙනා උප්පත්තිය ලබනවා කොහෙද? අන්න මනුස්ස ලෝකයේ. අපි වගේ මිනිස්සු වගේ උප්පත්තිය ලබනවා. ඒ වගේම තමයි දෙවියෝ වෙලා උප්පත්තිය ලබනවා. ඇතම් විමාන ප්‍රේතයන් වෙලා උප්පත්තිය ලබනවා. මොනවද මේ කළු සුදු මිශ්‍රව සිදු කරන ලද අය? කළු සුදු විපාක ඇත්ත උන් කළු සුදු කර්මය සිදු කරන අය මනුස්ස ලෝකයක නැත්තං සුභකින්න දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබනවා. ඒ වගේම තමයි හතරවෙනි කර්මය. මොකද්ද? පුන්න හතරවෙනි කර්මය තමයි කළුත් නොවන සුදුත් නොවන, කළුත් නොවන සුදුත් නොවන විපාක නැති කර්මය. කර්මයේ ක්ෂය වීම පිණිස පවතිනා වූ කර්මය. එහෙනම් මොනවද මේ? අර මුලින් කියනා ලද ත්‍රිවිධ කර්මයන් අතරින් කල විපාක ඇත්තා වූ යම් කර්මයක් වේද, ඒ වගේම ඒ දුරු කිරීම පිණිස යම් චේතනාවක් පවතිනවාද, සුදු විපාක ඇත්තා වූ යම් කර්මයක් ඇද්ද, ඒ දුරු කිරීම පිණිස යම් චේතනාවක් ඇද්ද, චේතනාවක් තියෙනවාද? ඒ වගේම කළු සුදු විපාක ඇත්තා වූ යම් කර්මයක් තියෙනවාද, එම කර්මය දුරු කිරීම පිණිස යම් චේතනාවක් පවතිනවාද? පුන්න මෙන්න මේ කළු සුදු නොවූ, කළු සුදු විපාක නැති කර්මය ක්ෂය වීම පිණිස පවතිනවා. කර්මයේ ක්ෂය වීම පිණිස පවතිනවා. එහෙමනම් කොහොමද මේ කර්මයේ ක්ෂය වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චේතනාව අනුව. තමන්ගේ චේතනාව අනුව, චේතනාව තමයි මූලික වෙන්නේ කර්මයේ ක්ෂය වීම සඳහා. එහෙමනම් තමන්ගේ චේතනාව තමයි බලවත් වෙන්නේ. තමන්ගේ චේතනාව තමයි මූලික වෙන්නේ. අර මුලින් කියනා ලද කර්ම තුනටම, සුදු කර්ම, ඒ වගේම කළු කර්ම, කළු සුදු මිශ්‍රව පවතින කර්ම, මේ කර්ම තුනම ක්ෂය වීම පිණිස පවතින්නේ චේතනාව අනුවයි. එහෙනම් චේතනාව මූලික කරගෙනයි කර්මය පවතින්නේ. එහෙනම් ඒ චේතනාව මූලික කරගෙන කර්මය ක්ෂය වීම පිණිස පවතිනවා. බුදුහාමුදුරන් වහන්සේ මෙන්න මේ කර්ම හතර කාටද? සේනියටයි පුන්නටයි දේශනා කරනවා. පුන්න මෙන්න මේ කර්ම සතර බුදුහාමුදුරන් වහන්සේ විසින් මා විසින් විශිෂ්ට වූ ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරන ලදී කියලා බුදුහාමුදුරන් වහන්සේ සේනියට සහ පුන්නට දේශනා කරනවා. ඉතින් මෙහෙම බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළාම මේ කවුද? සේනිය සහ පුන්න දෙන්න භාග්‍යතුන් වහන්සේට කියන බුදුහාමුදුරුවනේ භාග්‍යතුන් වහන්සේ ඊටාම යහපත් ධර්ම දේශනාවක්, ස්වාමීන් ඊටා යහපත් ධර්ම දේශනාවක් භාග්‍යතුන් වහන්සේ යම්සේ යටිකුරු කරන ලද දෙයක් උඩුකුරු කරන්නේක්ද, ඒ වගේම වැසුණු දෙයක් එළිය කරන්නා වූ වේද, ඒ වගේම මං මුලා වූ කෙනෙකුට මාර්ගය කියා දෙන්නාක් වගේද
එවගේම ඇස් ඇත්ත උන් රූප දකිත්වාද අඳුරෙහි තෙල් පහනක් දරන්නේද එලෙසින්ම බුදුහාමුදුරුවනේ භාග්‍යතුන් වහන්ස නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කළා. ඉතින් බුදුහාමුදුරුවනේ මම ඔබ වහන්සේ සරණ යමි. මම ධර්මරත්නයේ සරණ යමි. මම මහසඟරුවන සරණ යමි කියලා බුදුහාමුදුරන් වහන්සේ අද පටන් දිවිහිමියෙන්ම මම ඔබ වහන්සේ සරණ යමි ඔබ වහන්සේගේ උපාසකෙක් වෙමි කියලා ඔන්න ප්‍රතිඥා දෙනවා. කවුද මේ සේනියයි පුන්නයි දෙන්නම? සේනියයි පුන්නයි දෙන්නම බුදුහාමුදුරන් වහන්සේ සරණ ගියා. අන්න බලන්න පින්වත්නි නිවැරදිව සරණ යන ආකාරය. අන්න නිවැරදිව සරණ යන ආකාරය. මේ සේනියයි පුන්නයි දෙන්නම අර බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන ලද මේ කර්මයේ සතර ආකාර පිළිබඳව මොනවද කර්මයන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන ලද මේ කර්මයේ සතර ආකාරයන් පිළිබඳව ශ්‍රවණය කරලා පුන්න සහ සේනිය දෙන්න අන්න බුදුහාමුදුරන් වහන්සේ සරණ යනවා. අන්න බලන්න නියම සරණ යෑම. දැන් බුදුහාමුදුරන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වුණේ නැත්තම් අනේ අර පුන්නයි සේනියයි දෙන්න තාමත් දුක් විඳිනවා. අර මොනවද නොදන්නා වූ ව්‍රතයක් සමාදන් වෙලා සීලයක් සමාදන් වෙලා නේද? එහෙමනම් අන්න බලන්න පින්වත්නි බුදුහාමුදුරන් වහන්සේගෙන් මේ ධර්ම ශ්‍රවණය කරලා නිවැරදිව ධර්මය අහලා පුන්නයි සේනියයි බුදුහාමුදුරන් වහන්සේ සරණ යනවා. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා සේනිය මේ අන්‍ය තීර්ථකයෙක් වූ යම් කිසි කෙනෙක් මගේ ශාසනයේ පැවිදිවීමට පැමිණෙනවා නම් මොකද කියන්නේ බුදුහාමුදුරුවෝ? මගේ ශාසනයේ පැවිදිවීමට පැමිණෙනවා නම් සේනියට සහ අචේලකට කියනවා ඒ දෙන්න සාරමාසයක්වත් වස් පිළිවෙත් පුරන්ට ඕනි. සාරමාසයක්වත් ගත කරන්නට ඕනි. මොකද මේ ධර්මයේ දැනගන්නට ඕනි. එහෙමනම් සේනිය සහ පුන්න කියනවා බුදුහාමුදුරුවනේ අපි සාරමාසයක් නෙමේ අවුරුදු 4ක් වුණත් මේ පරිවාස කාලය වගේ ඔබ වහන්සේ තුළ රැඳී සිටලා අපි පැවිදි භාවයට පත්වෙන්නම්. ඉතින් මේ සේනිය සහ පුන්න සාරමාසයක් ගත කරලා බුදුහාමුදුරන් වහන්සේ සමග ඉතාමත්ම සතුටු සිත් ඇතිව භික්ෂූන් වහන්සේලා ඉදිරිපිට භික්ෂු භාවයෙන් පැවිදි භාවයට පත්වෙනවා. පැවිදි භාවයට පත්වෙලා උපසම්පදා භාවයට පත්වෙලා මේ සේනිය සහ පුන්න දෙන්න පැවිදි භාවයෙන් උපසම්පදා දේවියට පත්වෙනවා. ඉතින් මේ සේනිය සහ පුන්න මෙලෙස පැවිදි භාවයට පත්වෙලා සේනිය නොබෝ කාලයකින් බණ භාවනාවන් කරලා රහත් භාවයට පත්වෙනවා. ඉතින් මේ රහත් භාවයට පත්වෙච්ච සේනිය බොහෝ කාලයක් තිස්සේ සම්බුද්ධ ශාසනයේ වැජබෙමින් මේ රහතන් වහන්සේ නමකගෙන් එක්කෙනෙක් තමයි සේනිය ස්ථවිරයන් වහන්සේ. ආයුෂ්මත් සේනිය ස්ථවිරයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අවසානයේදී රහත් භාවයට පත්වෙනවා. ඉතින් පින්වත්නි මේ කුමක් නිසාද? මිත්‍යා දෘෂ්ටික භාවයක් නිසා තමයි මේ දෙදෙනා මේ සසරේ අතරමං වෙන්නට තිබිච්ච. බලන්න රහත් භාවයට පත්වෙන්නටත් පින තිබුණා මේ සේනිය තෙරුන් වහන්සේට නේද? දැන් පැවිදි භාවයට පත් වුණා. එතකොට රහත් වෙන්න පින තිබිච්ච කෙනෙක් තමයි මේ කොහෙදෝ යන ව්‍රතයක් සමාදන් වෙලා නේද මේ අමාරුවේ වැටෙන්නට යෙදුනේ. ඉතින් බලන්න කෙසේ නමුත් පින්වත්නි මේ සේනියට බුදුහාමුදුරන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා අවසානයේදී රහත් භාවයට පත් වෙනවා. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටික භාවය නිසා එතකොට අපි මිත්‍යා දෘෂ්ටිකව ඉන්න කෙනෙක් සම්මා දිට්ඨියක් ඇති කර ගැනීම සඳහා කරුණු කීයක් හේතු වෙනවද? කරුණු දෙකක් හේතු වෙනවා. එහෙමනම් මොනවද මේ? කරුණු දෙකක් හේතු වෙනවා මිත්‍යා දෘෂ්ටියක් ඇති කෙනෙක් සම්මා දිට්ඨියකට එළඹීමට නම්. එකක් තමයි මොකද්ද?
සද්ධර්ම ශ්‍රවණය බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මය මනා වූ නුවණින් ශ්‍රවණය කිරීම එක කාරණාවක්. මනා වූ නුවණින් ශ්‍රවණය කිරීම බුදුහාමුදුරන් වහන්සේගේ දහම බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මය නේද? මේ වර්තමාන සමාජයේ භික්ෂුන් වහන්සේලා එක් නොයෙකුත් වූ ආකාරයෙන් මේ ධර්මයේ විකෘතියෙන් දේශනා කරන සමාජයක කාල පරිච්ඡේදය තුළ අපි මනා නුවණින් යුතුව ධර්ම ශ්‍රවණය කරන්නට ඕනයි. පින්නතුල්ලාට පුළුවන් මේ ධර්ම දේශනාව අහලා අවසානයේදී ඕනනම් මජ්ක්‍ධිම නිකායේ කුක්කුරවතිය සූත්‍රය අරගෙන බලන්නට. එහෙමනම් මේ සම්මා දිට්ඨියකට එළඹීම සඳහා අපි නිවැරදි මනා වූ නුවණකින් යුතුව මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනයි. ඒ වගේම තමයි අනෙක් කාරණය යෝනිසෝ මනසිකාරයේ පිහිටන්නට ඕනේ. ඒ තුලින් තමයි අපි මිත්‍යා දෘෂ්ටිකව ඉන්න කෙනෙක් සම්මා දිට්ඨියකට එළඹෙන්නේ. සම්මා දිට්ඨික භාවයක් ලබා ගන්නේ. එහෙමනම් ඒ සම්මා දිට්ඨික භාවය ලබා ගැනීම සඳහා අපි හැමදෙනාම කටයුතු කරන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිකව එළඹී සිටීමෙන් අපි වෙන්නේ ටිකෙන් ටික අකුසලයටම තමයි ගමන් කරන්නේ. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික භාවයක් ඇතිවීම සඳහා කුමක්ද කළ යුතු වන්නේ? මිත්‍යා දෘෂ්ටික භාවයක් ඇතිවීම සඳහාත් කරුණු දෙකක් අදාළ වෙනවා. මොකද්ද? එකක් තමයි මේ බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මය අධර්මය ශ්‍රවණය කිරීම. ධර්මය නෙවෙයි අධර්මය ශ්‍රවණය කිරීම. ඒ වගේම අධර්මයට අනුව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යෑම. අධර්මයට අනුව කල්පනා කිරීම. එතකොට මේ අධර්මයක් අහලා අධර්මයට අනුව අපි කල්පනා කරන්නට ගත්තහම අපිට පුළුවන් පින්වත්නි මොකද්ද? මේ කියන ලද මිත්‍යා දෘෂ්ටික කෙනෙක් බවට පත්වෙන්න. එහෙනම් දැන් අපි දන්නවා මොකද්ද? මිත්‍යා දෘෂ්ටික කෙනෙක් පුළුවන් සම්මා දිට්ඨියකට එළඹෙන්නට නම් අපි නිවැරදි සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනයි. ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව කටයුතු කරන්නට ඕනයි. ඒ වගේම අපිට පුළුවන් මොකද්ද? අධර්මය ශ්‍රවණය කරන්නටත් අධර්මයට අනුව කල්පනා කළ තමන්ගේ ජීවිතය ඒ අනුව කටයුතු කරන්නටත්. එතකොට තමන් කල්පනා කරන්න ඕනේ තමන් මොන වගේ ක්‍රියාකාරකමක්ද සිදු කළ යුතු වන්නේ? අධර්මයේද ශ්‍රවණය කරන්න ඕනේ ධර්මයේද ශ්‍රවණය කළ යුතු වන්නේ කියලා. ඒක තමන් අනුව තමන් තීරණය කරලා බලන්ට තමන් මොන යම් හෝ ධර්මයක්ද ශ්‍රවණය කළ යුතු වන්නේ. එහෙමනම් පින්වත්නි මේ අපි හැමදෙනාම නිවැරදිව ධර්ම ශ්‍රවණය කරමින් යහපත් ධර්ම ශ්‍රවණය කරමින් බුදුහාමුදුරන් වහන්සේ විසින්ම දේශනා කරන ලද සී සද්ධර්මය ශ්‍රවණය කරමින් අපේ සම්මා දිට්ඨිය ඇති කරගනිමින් මේ මිත්‍යා දෘෂ්ටික භාවයේ යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් මගේමයි බුදුහාමුදුරුවෝ මගේමයි ධර්මරත්නය මගේමයි මහසංඝරත්නය කියන උතුම් වූ හැඟීම තමන්ගේ සිත තුළ පෙරදරි කරගෙන තමන්ගේ සිතින්ම ඒ පිළිබඳව විමසලා බලලා ඒ අනුව මගේමයි බුදුහාමුදුරන් වහන්සේ මගේමයි ධර්මරත්නය මගේමයි සංඝයා කියන උතුම් වූ හැඟීමෙන් යුතුව අපේ සෑම දෙනාම තමන්ගේ සිත් සතන් මේ තුනුරුවන් කෙරෙහි යොමු කරගෙන බුදුහාමුදුරන් වහන්සේගේ මේ සී සද්ධර්මය මට නිවන් පසක් කරගන්නට ප්‍රමාණවත් කියලා හිතලා ඒ වගේම අපේ සිතට රාගයක් ද්වේෂයක් මෝහයක් ආවාම අනේ බුදුහාමුදුරන් වහන්සේට මේ රාගය ද්වේෂය මෝහය නැහැනේ. ඒ වගේම බුදුහාමුදුරන් වහන්සේගේ සී සද්ධර්මය තුල මේ රාගික දේවල් මෝහය ද්වේෂය මේ වගේ අකුසලයන් දුරු කරන්නට නේද අපිට කියලා දෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවකයන් තුළ නැත්නම් භික්ෂුන් වහන්සේලා තුළ මෙන්න මේ කියනාලද ලක්ෂණයන් නෑ නොවෑ කියලා අපි හිතලා අපේ තුනුරුවන් කෙරෙහි සිත පහදාගෙන ශ්‍රද්ධාවෙන් යුතුව බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන ලද සී සද්ධර්මයේ අහන්නට ඕනේ.
එලෙස අපි සද්ධර්මය ශ්‍රවණය කරමින් බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයම ශ්‍රවණය කරමින් අපේ ජීවිතය සාර්ථක කරගෙන පිනින් දහමින් පෝෂණය කරගෙන යහපත් වූ පුද්ගලයන් බවට පත්වෙමින් මේ ජීවිතය ලැබුවා වූ මනුස්ස ජීවිතය පිනින් දහමින් පෝෂණය කරගෙන අපි සෑම දෙනාම සෑම දිනකම සද්ධර්ම ශ්‍රවණය කරමින් නිවැරදිව ධර්මයේ ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතය පිනින් දහමින් පෝෂණය කරමින් සෑම දෙනාටම මේ කුක්කුරවතිය සූත්‍ර දේශනාව උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවක් බවට පත්වෙත්වා කියලා හැම දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට ඉඳුරුව මුල්ලේ ගොඩ හා දූනගහ පදිංචිව සිට සියවසක් ආයවලන්දා අදට වසර 10කට පෙර පරලොස්සපත් නොනහාමි රණවක හා මතුගම ඔබිටිගල පදිංචිව සිට 2000 වර්ෂයේ නොවැම්බර් 24 වන දින පරලොස්සපත් UA කරලයින් නෝනා යන මෑණිවරුන්ට ආච්චි අම්මලාට නිවන් සුව හා පින් අනුමෝදන් කිරීමත්. පරලෝ සැපත් වී වසර 11ක් ගත වන ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ඕමාන් මහ බැංකුවේ සේවය කළ දෝණගහ විසූ UK සුගතදාස දයාබර ස්වාමි පුරුෂයාට ආදරණීය පියාණන්ට වසර 22කට පෙර පරලෝ සැපත් ඉඳුරුව මුල්ලේගොඩ විසූ UK ගිරිගෝරිස් අප්පුහාමි හා වසර 44කට පෙර පරලෝ සැපත් පුංචි සිඤ්ඤෝ බ්‍රාහ්මණ යන පියවරුන්ට සියලාට පරලෝ සැපත් සියලුම සහෝදර සහෝදරයන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්. ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ වාසය කරන දූ දරුවන් මුළුබුරු මිනිබිරියන් ඇතුළු සියලුම දෙනාටත් සිඟිත්ති සෙනලි දහම්නා යශ්වි ආර්යා ගොමුලි නිවෙත්මා මී මිනිබිරියන්ට සහ සෙත් සුගතදාස මී මුණුබුරාටත් දරු සම්පත්තියක් බලාපොරොත්තුවෙන් සිටින ආදරණීය මිනිබිරියට තෙරුවන් සරණින් සිළු රැකවරණ සහ චිර ජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත්. ඒ සමගම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමත් ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාට ආශිර්වාද කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා දූනගහ කොළඹ පාර 50D හි පදිංචි බී සෝමා සුගතදාස මෑණියන්, කමල්, රංජිත්, මනෝරි, මනෝජා දූ දරුවන් පිරිස විසින් 1997 මැයි මාස 3 වන දින නැසී ගිය NM ගුණතිලක ආදරණීය ස්වාමි පුරුෂයාට පින් පිණිස 1945 නොවැම්බර් මාස 5 වන දින 79 වන වියට පා තබන ජේ කමලාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවායි ආශිර්වාද කිරීමත්. සුජීවා කුමාරි ධම්මික රෝහණ ඉසුරංග ප්‍රමෝද් කවිෂා නෙත්මිනි ශ්වේතා ඉෂාදිනී චම්පිකා ප්‍රියංකර නිමල් කෞශල්‍යා ප්‍රියදර්ශනී රුවන් සඳුනි දිනුකා කවිෂ්ක ඩිල්ෂාන් වසන්ති ප්‍රියංකර අජිත් දසුන් චාමික නිමල් ප්‍රියංකර ශ්‍රියානි සසින්දු තාරිකා බුද්ධික සිතෙව් තෙනුල්්‍යා සිරිමල් ප්‍රියංකර ඇනට් ක්‍රිස්ටිනා ඊත දරුවන් හා මුණුබුරු මිනිබිරියන්ට පින් අනුමෝදන් කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා තලම් මෙහැර පන්නල පදිංචි ජේ කමලාවතී මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින්. අපතු මහ සංගරුන්ට පින් අනුමෝදන් කිරීමත් පරලොස්සපත් KGH බුද්ධදාස ගජනායක පියතුමාට KMW ගුණතිලක මාමාට PA බණ්ඩාරමැණිකේ මෞතුමියට බණ්ඩාරලොය වෙල KGM නන්දා කරුණාතිලක නැන්දනිට පින් අනුමෝදන් කිරීමත් 2000 වර්ෂයේ අප්‍රේල් මාස 5 වන දින දේශය වෙනුවෙන් ජීවිතය පිදූ සැරයෙන් පාලිත පත්මසිරි ස්වාමි පුරුෂයා ඇතුළු රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්. සුජීවත්ව සිටින සහෝදර සහෝදරයන්ට දූ දරුවන්ට සහ ආබාධිත රණවිරුවන්ට සෙත් පැතීමත්. අතුගරු මහා සංඝරුවන්ට තුප්පිටියේ තපෝදනාරාමාධිපති දඹේවෙල්ල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සහ සතර පෙරුවේ දායක සැමට සෙත් පැතීමත් ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයට ලොවැසි සැමට සෙත ශාන්ති ආශිර්වාදයේ පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා
බඹරපාන පනාගොඩ පදිංචි KGM චන්ලතා දමයන්ති මහත්මිය විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව. සදැහැති වාසනාවන්ත පින්වත්නි, අද දිනෙහිදී ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැක්වූ පින්වත් සියලුම දෙනාට, නම් සඳහන් කළ නොකළ පින්වත් සියලුම දෙනාට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වෙත්වා. පින්වත් සියලුම දෙනා කරන කෙන රැකී ආරක්ෂාවන්, යන එන ගමන් ආදී සියලුම කර්තව්‍යයන් ඊටමත් හොඳින් කරගෙන යන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය හැම දිනාටම නිරන්තරයෙන්ම ලැබෙත්වා කියලා සාදු නාදයක් පවත්වමු. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් සියලුම දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. මිය පරලෝකීය ඥාතීන් දුකක නම් එතනින් අත මිදෙත්වා, සැපතක නම් ඒ සැපතවතවත් වඩා වර්ධනය කරගනිත්වා කියලා සාදු නාදයක් පවත්වමු. අවසාන වශයෙන් කල්පනා කරගන්නට ඔබත් අපත් ප්‍රාර්ථනා කරන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ හැම දිනාටම ඉක්මන් භවයකදී අවබෝධ වෙත්වා කියලා හැම දිනාම සාදු නාද පවත්වලා සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරමු. හැම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නුගේකොඩ පඤ්ඤෝද්‍යාරාම විහාරවාසී පූජනීය පානමයායේ ස්වර්ණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම දෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. සැමට තෙරුවන් සරණයි.